समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝකෝ රාද නිරෝධ ධම්මෝ තත්‍ර තේ ඡන්தோ පහතබ්බෝ රාගෝ පහතබ්බෝ චන්දරාගෝ පහතබ්බෝති තී. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, ලෝකය හැම වෙලාවකම ගැට ගැහිලා තියෙන්නේ පටිච්ච සමුප්පන්නවයි. සත්වයා පුද්ගලයා කියන ස්වභාවය සම්පූර්ණයෙන්ම ගැට ගැහිලා තියෙන්නේ ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක. નિરાයාසයෙන් සිද්ධ වෙන දේවල් ලෝකෙ මොකක්වත් නැහැ. හැම දෙයක්ම හේතු සහිතව තමයි සිද්ධ වෙන්නේ. මේ අත්දකින්න හැම අත්දැකීමක් තුළම හේතු සහිත බවක් තියෙනවා. નિરાයාසයෙන් ඉබේ පහළ වෙච්ච දේවල් බුදුදහමට අනුව නැහැ. සමහර විට බැලූ බැල්මට යාට හේතුවක් පේන්නේ නැති වෙන්න පුළුවන් මේ අත්දකින්න සිද්ධිවල. දැන් උදාහරණයක් විදියට බොහොම හොඳට ඉන්න සත්පුරුෂව ඉන්න කාටවත් හිරිහැරයක් නොකර ඉන්න කාගේවත් හිතක් රිද්දන්නේ නැති කාටවත් වචන මාත්‍රයකින්වත් හානියක් වෙනවට කැමැත්තක් නැති කෙනෙක් ඉන්න පුළුවන්. එයාගේ ජීවිතේ නමුත් එයා එහෙම ජීවත් වුණාට එයාට හරියන්නේ නැහැ. ජීවිතේ yaadෙන්නේ නැහැ. ජීවිතේ කරන කියන වැඩ අසාර්ථකයි. කොච්චර උත්සාහවත් වුණත් එයාගේ ජීවිතේ දියුණුවක් ලබන්න බෑ. නමුත් එයා කාටවත් හිරිහැරයක් නොකර කාටවත් දොස් කියන්නේ නැතුව කාටවත් බනින්න නැතුව කාටවත් කරදරයක් නැතුව හිටියට ඒ මිනිස්සයාට හරියට කරදර තියෙන්න පුළුවන්. තවත් පිරිසක් අතර ඒ මිනිස්සයා අපකීර්තියටපත් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕනම ආගමක ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් වෙනත් ආගමකුණත් පල්ලි යන දේවස්ථානයට යන කෝවිලට යන ශ්‍රාවකයෙක් ඉන්න පුළුවන්. නමුත් එයාගේ ජීවිතේ එච්චර වරදින්නේ ඇයි කියලා එයාට හිතා ගන්න බෑ. නමුත් පල්ලියට කෝවිලට දේවස්ථානයට දේවාලයට යන්නේ නැති අය බොහොම ජයට Tamanගේ වැඩපළ කරගෙන Tamanගේ කටයුතුත් එක්ක බොහොම පහසුවෙන් ජීවිතේ ගෙවලා දානකොට එයා හිතෙන්න පුළුවන් දැන් මේ ලෝකේ මම තරම් දෙවියන්ට පූජා කරන දෙවියන්ට වැඳුම් කරන දෙවියන්ට ගරු කරන දෙවියන්ට බාර දෙන කෙනෙක් නැහැ. හැබැයි මටම නෙමේ කරදර කියලා. වෙන විශේෂම දේ තමයි මේ පරිබාහිර ලෝකයේ අයගේ ඒ චින්තනයට ඒ ඇත්තන්න විකල්පයක් නැහැ. ඒගොල්ලන්ට වෙන විසඳුමක් නැහැ. ඒ වෙන ක්‍රියාවලිය දිහා බලන විදිහ ගැන ඒ අයට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අදහසක් නැහැ මේ මට මොකද්ද උනේ කියලා. ඒගොල්ලන්ට ධර්මයකින් හිතලා බලන්න බෑ දැන්. සියල්ල ਸਰව බලධාරි දෙවියන් නම් කරන්නේ මම මෙච්චර දෙවියන්ට වත්පිළිවෙත් කරගෙන දෙවියන්ට ගරු බුහුමන් කරගෙන දෙවියෝ මගේ ජීවිතය තුළම ජීවිතේ එක කොටසක් කරගෙන ඉතියි අයි මට වරදින්නේ කියනකොට ඒගොල්ලන්ට විසඳුමක් නැහැ. හැබැයි අපිට එහෙම නෙමෙයි පින්වත්නි. හේතුන් සහිතවයි මේ හැම අත්දැකීමක්ම ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ එහෙම මතක් කරද්දී අපි මේ අත්දකින්න සිද්ධිවල ඒ කියන්නේ අපි කොච්චර හොඳට හිටියත් අපිට වරදිනවා නම් කොච්චර ගුණ යහපත් විදියට හිටියත් අපේ ජීවිතේ හැම වෙලාවකම කඩා වැටෙන හිත වේදනා ඇති වෙන පසුතැවීම ඇති වෙන දේවල්ම නම් වෙන්නේ. ඒ වෙනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සාංශාරිකව පවා වැරදිච්ච තැන් ගැන අපිට මතක් කරනවා. මේ ජීවිතේ අපි කාටවත් හිරිහැරයක් නොකලට සාංශාරික වශයෙන් අපේ අතින් වෙච්ච වැරදි තමයි අපි මේ විපාක විදියට විඳවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා.
දැන් අපි හිතාගෙන ඉන්නේ මරණ උපතේ සිට මරණය දක්වා තියෙන අත්දැකීම් මාලාව ඔස්සේනේ අපි අදහසක් ගන්නෙ. නමුත් මරණින් එහා පැත්තේදී මරණින් එපිට ජීවිතයේදී මොනවද කළේ කොහොමද ගෙවුනේ මොන විදියටද අපේ කාලය ගත වුනේ මේ මොකක්වත් පින්වත්නි අපි හරියට දන්නේ නැහැ. අපිට හරියට අදහසක් නැහැ. අපිට හරියට තේරෙන්නේ නැහැ. ඒතර අපිට එහෙම එකක් හරියට තේරෙන්නේ නැති නිසා සමහරට යම් කෙනෙක්ගේ ජීවිතේ පසුබෑමක් ඇති වෙන්න පුළුවන් අපිට වරදිනවා අර ආයෙට වරදින්නේ අපි මෙච්චර හොඳට ඉන්නවා නමුත් මේ මෙච්චර වැරදි කරන මෙච්චර පසුතැවීම් ඇති කරන සිද්ධි තියෙන මිනිස්සුන්ට කිසි කරදරයක් නැහෙනී වගේ හැඟීමක් යම් කෙනෙකුට එන්න පුළුවන්. ඒ නිසා අපි පරිස්සම් වෙන එක ඉතාම වැදගත්. හේතුව තමයි මේ ගත කරන ජීවිතේම නැවත නැවත විපාක හදලා දෙනවා. ඒතකොට ඒ විදිහට බලනකොට ලෝකයේ සම්පූර්ණයෙන්ම ගැට ගැහෙන්නේ පටිච්ච සමුප්පන්නව පින්වත්නි. හේතුන් සහිතව තමයි ඇති වෙලා තියෙන්නේ. ඒතකොට හේතුන් සහිතව ඇති වෙද්දී බුදුරජාණන් මේ හේතුන් නිසා ඇති වෙන බවත් හේතු නැතිවීමෙන් නැති වෙලා යන බවත් ලෝකේ යථාර්ථය තමයි ඒක. ඒ යථාර්ථයට යම් ශ්‍රාවකෙක් විවෘත වුණොත් ඒ විවෘත වුණ ශ්‍රාවකයා ඒ විවෘත වුණ මිනිසයා නැවත උපතක් කරා යන්නේ නැහැ පින්වත්. ඒ කියන්නේ නැවත උපතක් කරා නොයන විදිහටම යාව නිදහස් වෙලා යනවා. එයා දන්නවා කුරුළු කූඩුවක් වටේට ගැට ගැහිලා තියෙනවා වගේ හරියට මාළුවෙක් දැලකට පැටලිලා ඉන්නවා වගේ මකුළුවෙක් දැල හදාගෙන මැදට වෙලා ඉන්නවා වගේ මේ ගැට නූල් බෝලයක් පැටලිලා ගැට ගැහිලා තියෙනවා වගේ මේ සංසාරයේ ගැට ගැහිලා තියෙන්නේ පැටලිලා තියෙන්නේ යථා ස්වභාවය අවබෝධ කරගන්න බැරි වුණ නිසා යථා ස්වභාවය නම් හේතුන් නිසා ඇති වෙන බවත් හේතු නැතිවීමෙන් නැති වෙලා යන බවත් කියලා තේරුම් ගත්තට පස්සේ එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පටන් ගන්නවා. ඒ සම්පූර්ණයෙන්ම නිදහස් වෙන ශ්‍රාවකෙක් හැම වෙලාවකම පින්වත්නි හිත පරිස්සම් කරගන්නවා. එතකොට හිත පරිස්සම් කරගන්න විදිහ ගැන අපට අපගේ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා තියෙනවා. කොහොමද මහණෙනි මේ හිත පරිස්සම් කරගන්නේ හිත සුරක්ෂිත කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ හරියට අපිට බණ කියලා දීලා තියෙනවා. අපේ තියෙන ගැටලුව තමයි අපි බණ දන්නේ නැති ප්‍රශ්නේ නෙමෙයි අපි හොඳට බණ දන්නවා හැබැයි ඒ දන්න බණවලට අනුව අපි ජීවිතයේ දිහා බලන්න හුරු වෙලා නැති බරපතල අරුබුදයක් පින්වත්නි අපි හැම දිනාගේම ජීවිතේට තියෙනවා. සමහර වෙලාවට අපි මේ මූලික අදහස අල්ලගන්නේ නැතුව උඩින් යම් සිදුවීම් ටිකක් විතරක් ග්‍රහණය කරගන්නවා. දැන් ඔබ දන්නවා ලෝකයේ ඕනෑම විග්‍රහයක තියෙන දෙයක් තමයි පින්වත්නි මේ ඒ කියන්නේ යථාර්ථ අවබෝධයට උදව් වෙන ධර්මයක විතරක් නෙමෙයි හොඳ නිර්මාණයක පවා සැඟවිච්ච කතාවක් තියෙනවනේ. අපිට හිතා ගන්න බැරි සැඟවිච්ච ලස්සන කතාවක් තියෙනවා. ඒ සැඟවිච්ච කතාව අස්සෙන් කැමැති විදියට මේ ධර්මයක් ජීවිතයට ගලප ගන්න විදිහ ගැන බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. කැමැති කෙනෙකුට සැඟවිච්ච දාර්ශනික හරය හඹාගෙන යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සාමාන්‍ය ශ්‍රාවකයෙකුට ඒ දාර්ශනික හරයට කැමති නැත්නම් එයාට පුළුවන් බණ ටිකක් අහලා එයාට පුළුවන් මේ ඔය දානි ටිකක් දීලා දානි හැන්දක් බෙදලා එයාගේ ජීවිතේ මේ ගෙවලා දාන්න යාට පුළුවන්කම තියෙනවා. ඒකට දානි ටිකක් දීලා පන්සිල් ටික රැකගෙන එහෙම ඉන්නත් පුළුවන්. හැබැයි දක්ෂ ශ්‍රාවකයෙකුට මේකේ තියෙන දාර්ශනික හරය අවශ්‍ය නම් හොයාගෙන යන්නත් පුළුවන් පින්වත්. එතකොට අපි හැම වෙලාවකම දක්ෂ වෙන්න ඕන මේකේ මේ දාර්ශනික හරය හොයාගෙන යන්න. එතකොට හැම තැනම දාර්ශනික හරයක් තියෙනවා. ඔය සෙන් බුදු දහමේ එහෙම තියෙනවා ලස්සන දාර්ශනික හරයක්. එතකොට බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පන්න න්‍යාය පරිස්සමෙන් මතු කරගන්න විදිය ගැන මාධ්‍යමික දර්ශනීය තියෙන ශූන්‍යතාවය කියලා වෙනම කොටසක්. ලෝකේ පටිච්ච සමුප්පන්නව බලන විදිය ගැන තමයි ඒ තුලින් ඒ දේශනාවලින් වුන් අවධාරණය කරන්නේ. අර ඔකට හොඳ සෙන් කතාවක් තියෙනවා. ඒ සෙන් කතාවේ තියෙනවා ගුරුවරයාගේ ගෝලයෝ දෙන්නෙක් ඉන්නවා. එක ගෝලේ කොඩියක් දිහා බලාගෙන කල්පනා කරලා තර්කයක් ගොඩ නැගුවා. මේ හෙලවෙන්නේ කොඩිය කියලා. තවත් කෙනෙක් කිව්වා ඊළඟ ගෝලයක් නෑ ඔය කොඩිය නෙමේ හෙලවෙන්නේ ඔය හුළඟයි හෙලවෙන්නේ කියලා.
ඒතර හුලං හමන නිසා කොඩිය හෙලවෙනකොට ඒ අය හිතුවා කොටසක් කොඩිය හෙලවෙනවා කියලා. කොටස ඊළඟ කෙනා කිව්වා නෑ කොඩිය නෙමෙයි හෙලවෙන්නේ හුලඟයි හෙලවෙන්නේ. හුලඟ හෙලවෙන්න නිසා අපිට කොඩිය හෙලවෙනවා වගේ පේනවා කියලා. ඉතින් මේක විශාල දාර්ශනික සාකච්ඡාවක් බවට පත් වුණා. හේතු සහිතව කොඩිය හෙලවෙන කෙනා කොඩිය හෙලවෙන්න අදාළ හේතු කිව්වා. හේතු සහිතව හුළඟ හෙලවෙනවා කියපු කෙනා ඒකට අදාළ හේතු ටික කිව්වා. ඒතර මේ විදියට හේතු ටික කියද්දි පින්වත්නි එයාගේ ගුරුවරයා ඒ සෙන් ගුරුවරයා එතනට ඇවිල්ලා මේ වාදයේ දිහා බලාගෙන ඉඳලා කියනවා දරුවනි කොඩිය නෙමෙයි හෙලවෙන්නේ කියනවා. ඒතර කොඩිය නෙමෙයි හෙලවෙන්නේ කියනකොට අර හුළඟ හෙලවෙනවා කියපු කෙනා කිව්වා ඒකනේ මම කිව්වේ කොඩිය නෙමෙයිනේ හෙලවෙන්නේ. මම මෙච්චර වෙලා හේතු සහිතව කිව්වා ඒක මේ ඇහුවේ නෑනේ ගුරුතුමනි කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් පෝෂණය වුණු දහමක් තමයි සෙන් බුදු දහම. ඔය බොහෝ රටවල් වල ජපානය වගේ රටවල් වලත් සෙන් බුදු දහම ගැන විශාල හැදෑරීමක් තියෙනවා. චීනීත් විකාශනයක් තියෙනවා. ඒතකොට දැන් අර කොඩිය හෙලවෙනවා කියපු කෙනාගේ හිතේ මන්දකාමී බවකුත් හුළඟ හෙලවෙනවා කියපු කෙනාගේ හිතේ උද්‍යෝගයකුත් ඇති වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අර ගුරුතුමා කියනවා නෑ දරුවනේ හුළඟත් නෙමෙයි හෙලවෙන්නේ. දැන් බලන්න කොඩියත් නෙමෙයි හුළඟත් නෙමෙයි හෙලවෙන්නේ කියනවා. දැන් හුළං හමනකොට කොඩිය හෙලවෙනවා තමයි. ඒතර මේ ගුරුවරයා කියනවා ඇත්තටම හෙලවෙන්නේ නුඹලාගේ සිතයි කියලා. ඒතර මේ නුඹලාගේ සිතයි කියනකොට එයාගේ මේ ජීවිතේ අවබෝධයක් කරා එනවා. කොඩියත් නෙමෙයි හුළඟත් නෙමෙයි හෙලවෙන්නේ ඇත්තටම හෙලවෙලා තියෙන නුඹලාගේ සිතයි කියලා කියනකොට හිත තමයි හෙලවෙන්නේ කියනකොට ඒකේ හරි දාර්ශනික අදහසක් තියෙනවා. ඇත්තටම පින්වත්නි ලෝකයේ හෙලවෙන දේවල් බාහිරින් තියනවා කියලා අපි හිතුවට ඇත්තටම හෙලවෙන්නේ අපේ හිත. ඒ කියන්නේ අපේ හිතේ ඇතිවෙන නාම ධර්ම ටිකක ක්‍රියාත්මක වීමක් විතරයි තියෙන්නේ. අපි දැක්ක පහුගිය කාලේ ක්‍රිකට් මැච් බලන්න මිනිසුන්ගේ ලොකු වමනාවක් තිබුණා. එතකොට ක්‍රිකට් මැච් ටික බලනකොට ඒගොල්ලෝ හිතුවා එළියේ තමයි මැච් එක තියෙන්නේ කියලා. එතකොට ඇත්තම මැච් එක එළියේ තියෙන එක නෙමෙයි ඒක ඇතුලේ තියෙන මැච් එකක් පින්වත්නි. එතකොට ක්‍රිකට් මැච් මේ කොරෝනා ආස්සේ හරි කමක් නැහැ මේ ක්‍රිකට් මැච් බලපු Tamanගේ වැඩපළ නතර කරලා බලපු ගෙවල් දොරවල් වල වැඩ අත්හැරලා දාලා බලපු ඊට පස්සේ රැකියාවට යන වැඩ ඔක්කොම අත්හැරලා දාලා කන්නේ බොන්නේ නැතුව පවා ක්‍රිකට් බලාපු මිනිස්සු ඉන්නවා. එතකොට ඒක ක්‍රීඩාවකට යම් අදහසක් උනන්දුවක් ඇති කරගන්න එක කිසිම වරදක් නෑ. හැබැයි දැන් ක්‍රිකට් මැච් බලනකොට අපිට හිතෙනවා එළිය දැන් මේ කොඩිය හෙලවෙනවා කියපු කතාවම තමයි. හුළඟ හෙලවෙනවා කියපු කතාවම තමයි. ඉතින් අයි බැලූ බැල්මට ක්‍රිකට් ගහන පිරිසක් ඉන්නවා, කණ්ඩායම් දෙකක් ඉන්නවා, කොටසක් බෝල් කරනවා, කොටසක් මේ පිත්තක් අරගෙන ගහනවා, ඔය අතර රකින්නවා, ඔය අතර මේ විශාල ක්‍රියාවලියක් මැච් එක පිට්ටනියක තියෙනවනේ මැච් එකක් වෙලාවට. එතකොට ඒ දිහා බැලුවට පස්සේ ඇත්තට මේ ක්‍රිකට් මැච් එක එළියේ තියෙන කන්නේ කියලා හිතුණාට වෙලා තියෙන ඇතුලේ ප්‍රශ්නයක් නේ පින්වත්නි. ඇතුලේ ප්‍රශ්නයක් කියන්නේ ඔන්න දැන් ක්‍රිකට් මැච් එක බලාගෙන ඉන්නකොට ඔන්න යාගේ චක්කු විඤ්ඤාණය පහළ වුණා. ඒතර බලාගෙන ඉන්නකොට ඔන්න චක්කු විඤ්ඤාණය අහනවා, අගෙන ඉන්නකොට සෝත විඤ්ඤාණය පහළ වෙනවා, මනෝ විඤ්ඤාණය ආදී විඤ්ඤාණස්කන්ධයක් පහළ වුණා. ඒක ඇති උනේ කොහෙද? ඒක තමන්ගේ අස්සේ ඇති උනේ පින්වත්නි. ඒක බාහිර ලෝකයේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ඇති උනේ තමන්ගේ ඇස්සේ වුණ ක්‍රිකට් මැච් බලපු අයගේ හිතේ තමයි ඇති උනේ. චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය ආදී විඤ්ඤාණස්කන්ධයක් පහළ වුණා. ඒ විඤ්ඤාණස්කන්ධය පහළ වෙනකොටම පින්වත්නි එයාගේ ජීවිතේ විඤ්ඤාණස්කන්ධය පහළ වෙනකොටම එයා ඒ ක්‍රිකට් මැච් එක ASCII තියෙන දේවල් අඳුනගත්තා. මෙයා තමයි දැන් මේ බෝල් කරන්නේ. මෙයා තමයි බෝලෙට ගහන්නේ. මේ අය තමයි රකින්නේ. මේ කණ්ඩායමේ නම මේක. මේ අය ගහපු ලකුණු ප්‍රමාණය මෙච්චරයි. මෙයා කලින් ගහලා තියෙන ලකුණු ප්‍රමාණය මෙච්චරයි. දැන් අතීතයටත් හඳුනා ගන්නවා. කලින් මෙයා මෙන්න මෙහෙම ක්‍රීඩකයෙක්. දැන් ඔහොම ගැහුවට. දැන් මේ විදියට ක්‍රීඩා කරන එකේ මෙයා තමයි ක්‍රීඩාව ගොඩ ගන්න ඉන්නේ. හේතුව තමයි මෙයා තමයි අතීතයේත් කණ්ඩායම ගොඩ ගත්තේ. ඒතර අතීතයටත් සංඥාව ගැන අදහසක් ගන්න ඕන බලන්න හඳුනගත්තා සංඥාස්කන්ධය පහ. ඒක ඇති උනේ කොහෙද? ඒකත් ඇති උනේ තමන්ගේ ඇතුලේ. ඊට පස්සේ පින්වත්නි ඔන්න වේදනාස්කන්ධයක් පහළ වෙනවා. මොකද්ද? ඒ ක්‍රීඩාව නිසා දිනනකොට සැප වේදනාවකුත් පර්ධිනකොට දුක් වේදනාවකුත් ඇති වුණා. එතකොට දිනුම් පෙරදුම ASCII සැප දුක් වේදනා ASCII රාගානුසයයි පටිඝානුසයයි වැඩෙන්න පටන් ගත්තා. වේදනාස්කන්ධයක් පහළ වුණේ. වේදනාස්කන්ධය පහළ වුණේ කොහෙද? පිට්ටනියද නෑ පින්වත්නි. හිතේ පහළ වුණේ.
ඊට පස්සේ හඳුනා ගන්නකොට ඊට අනුව ඒ හඳුනා ගැනීම වලට අනුව ඒ විඳීම් වලට අනුව හිතේ චිත්ත චෛතසික ධර්ම ටිකක් පහළ වුණා. සංඛාරස්කන්ධයක් පහළ වුණා. ඊට අනුව රූප ධර්මයන්ගේ වෙනස්කමුත් ඇති වුණා. බැලු බැලමට ඒ රූප ධර්මයන් වෙනස්කම් ඇති වෙන්නත් පුළුවන් නේ. දිනුවාට පස්සේ හරි උද්‍යෝගයක් පරදිනකොට ඉතින් කඩා වැටීමක් මූණ පුලුටු වෙලා යන ගතියක් දාඩිය දාන ගතියක් අනේ දැන් මොනවා වෙයිද කියලා හිතෙන කම්පාවක්. ඉතින් මේ විදිහට බැලුවාට පස්සේ පින්වත්නි ඇත්තටම මේ බාහිර ප්‍රශ්නයක් විදිහට අපි ඒ දිහා බලාගෙන හිටියට ඇත්තටම වෙලා තියෙන ඇත්තම සිද්ධිය තමයි පින්වත්නි මේ වෙලා තියෙන්නේ තමන්ගේ ඇතුලේ ප්‍රශ්නයක්. දැන් දැක්ක නේද අර කියපු කතාව කොච්චර දාර්ශනික හරයක් තිබ්බද? ගුරුවරයා ගිහින් කියනවා නෑ කොඩිය නෙමෙයි හෙලවෙන්නේ, හුලඟත් නෙමෙයි හෙලවෙන්නේ, නුඹලාගේ හිතයි හෙලවෙන්නේ කියපු එකයි තාම ගැඹුරු දාර්ශනික කතාවක්. ඕනනම් පොඩි ළමයෙකුට වගේ කෙනෙකුට පොඩි ළමයෙක් කියලා කියන්නේ මෝරපු නැති චින්තනයක් තියෙන, මෝරපු නැති ප්‍රඥාවක් තියෙන කෙනෙකුට ඕක දිහා බලලා නිකන් උඩ අදහස ගන්නත් පුළුවන් පින්වත්නි. ඒකයි කිසි වරදක් නෑ. ඇත්තටම ලස්සන කතාවක් නේ ඉතින්. ගුරුවරයා ගිහි ගෝලියෝ දෙන්න අතර සාකච්ඡාවක් ඇති වෙනවා. ගුරුවරයාට හිස නමනවා. ගුරුවරයා කියන එකට අහුම්කම් දෙනවා. ඊට පස්සේ ගුරු ගෞරවය වගේ දෙයක් අල්ලන්න පුළුවන්. ඊට පස්සේ දැන් Taman කොයිතරම් තර්ක කරත් ගුරුවරයාගේ වචනේට අවනත වුණා නේද කියලා එහෙම පිටින් අල්ලන්න පුළුවන් පොඩි පොඩි අදහස්. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? ඇත්තටම වෙලා තියෙන ඊට වඩා ගැඹුරු දාර්ශනික හරධර්මයක් සහිත විශාල දහම් කතාවක් කෙරෙලා තියෙනවා. අර බලන්න මේ මම එක කිව්වේ හොඳ නිර්මාණයක පවා හැංගිච්ච ලස්සන කතාවක් තියෙන්න පුළුවන්. ඒතර ඇත්තම හැංගිච්ච කතාව අපි එළියට ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ හැංගිච්ච කතාවක් තියෙනවා. අපිට තේරුණේ නැති කතාවක් තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට අහු නොවුණු කතාවක් උන්වහන්සේ අපිට කියලා දුන්නා. පරිස්සමට කියලා දුන්නා. නිකන් කියලා දුන්නා නෙමෙයි පරිස්සමට කියලා දුන්නා. ඒ කියලා දීපු කතාව අපි හොඳට අහගන්න ඕන පින්වත්නි. ඒ කතාව කියන්නේ කතාන්දර ටිකක් නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේ හොයාගත්ත රහස් කතාව, හැංගිලා ගිය කතාව, වැලි තලාවට වැහිලා ගිය කතාව, කාටවත් හම්බ වුණේ නැති ඒ රහස බුදුරජාණන් වහන්සේ හොයාගත්තා. හොයාගන්න උන්වහන්සේ විවිධ දුෂ්කර ජීවිතයන් වලට එළඹිලා අප්‍රමාණව දුක් විඳමින් පීඩා විඳමින් වෙහෙසට පත් වෙමින් තමයි උන්වහන්සේ ඒ සත්‍ය හොයාගත්තේ. එතකොට මේ සංගීච්ඡ කතාව උන්වහන්සේ එක එක විදියට නානා පරයයන් විවිධ විදියට සාමාන්‍ය ශ්‍රාවකයෙකුට තේරෙන විදියට ඒක කියලා දුන්නා. ඒ කියලා දෙනකොට සමහර අය නිවුණා. සමහර අය උඩ කතාව විතරක් අල්ලගත්තා. සමහර අය ඒකෙන් Tamanට අදාළ වෙන විදියට ආගමික මුහුණුවරක් හදාගත්තා. සමහර අය ඒක Tamanගේ ජීවිතේ අඩුපහඩු අහගන්න පාවිච්චි කළා. සමහර අය ලාභ සත්කාර වෙනුවෙන් ඒක විකුණුවා. සමහර අය ලාභ සත්කාර අපේක්ෂාවෙන් ඒක Tamanගේ ජීවිතයට එකතු කරගත්තා. ඒ එකතු කරගත්ත රහස නිසා ලාභ සත්කාර ලැබෙන්න පටන් ගත්තා. ලාභ සත්කාර නිසාම සමහර අය ජීවිතේ කඩා වැටුණා. පිරිහිලා ගියා. සමහර අය ඒ රහස විකුණුවා. බුදුරජාණන් වහන්සේගේ හිතේ උපන්නේ සුන්දර රහස් කතාව යටිපෙළේ කතාව විකුණලා දැම්මා. ඒක හොඳ මිලක් සහිතව විකුණන්න පුළුවන් බව තේරුම් ගත්ත අය හොඳ ලන්සුතිය තියා විකුණුවා. ඒක තමයි උනේ. බොහෝම සුළු පිරිසක් ඒ රහස් පණිවිඩය හිත රැකගෙන සුරක්ෂිත වෙලා පටිච්ච සමුප්පන්නව ලෝකයේ දිහා බලන ඒ සුන්දර පණිවිඩය Tamanගේ ජීවිතය තුලින් අත්දැක්කා. ඒ ජීවිතය තුලින් අත්දැකපු අය නිවිලා ගියා. මම කියන්නේ උඩු කතාන්දර අල්ලනවට වඩා යටිපෙළේ තියෙන දාර්ශනික හරයට ආදරය කරන හේතුන් නිසා ඇතිවෙන බවත් හේතු නැතිවීමෙන් නැති වී යන බවත් මුල් කරගෙන Tamanගේ මේ මුලාවෙන් ගැලවිලා යන විදිය මායාවෙන් ගැලවිලා යන විදිය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු නිසා හැමදාමත් උන්වහන්සේට ගරු කරන්න පින්වත්නි. උන්වහන්සේට ගරු කරන්න ඕන අපේ අම්මා තාත්තා කියන නිසාවත් පරම්පරාවෙන් කියන නිසාවත් එහෙමත් නැත්නම් අපි මොන හරි හේතු තියෙන්න පුළුවන්නේ. සමහරට අපේ ආගමික ශාස්ත්‍රවරයා, අපේ ගුරුවරයා, අපේ පාරම්පරික අපි බෞද්ධයෝ නිසා අපි බුදුහාමුදුරුවෝ මේ මොකක්වත් නිසා නෙමෙයි. මේ සුන්දර හේතුන් නිසා ඇතිවෙන බවත් හේතු නැතිවීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන් කියන කතාවත් නිසා තමයි
අපි බුදුරජාණන් වහන්සේට වඩාත් කිට්ටු වෙන්න අවශ්‍ය වෙන්නේ. උන්වහන්සේට අද ඉඳලා ගරු කරන්න මේ සුන්දර පණිවිඩය කියා දුන්නට. ඒතර සුන්දර පණිවිඩයක් කියා දුන්නට ගරු කරන ශ්‍රාවකයෙක් වෙන්න නම් මේ සුන්දර පණිවිඩය දැනගන්න ඕන. ඒතර මේ පණිවිඩය තුලින් මේ හේතුඵලවාදීව ලෝකයේ දිහා බලන තමන් දිහා බලන ශ්‍රාවකයෙක් වෙන්න. එතකොට සත්පුද්ගල භාවයේ කැඩිලා විනාශ වෙලා ඔබේ ජීවිතෙන් අයින් වෙන්න පටන් ගයි. දැන් අද ඔබට මේ දේශනා කරන දේශනාව බොහොම ගැඹුරුයි, පැය ගාණක් විස්තර කරන්න පුළුවන්. මම බොහොම සරලව අදහසක් කියන්නම්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ළඟට ওই රාද කියලා අලුතෙන් මහාන වෙච්ච හාමුදුරු කෙනෙක් ආවා. එතකොට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේක තියෙන රාද සංයුක්තයේ සංයුක්ත නිකායේ තියෙනවා නිරෝධ ධම්ම සූත්‍රය කියලා. මොකක්ද මේ දේශනාවේ නම? නිරෝධ ධම්ම සූත්‍රය. ඒ කාලේ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. සවැත් නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ළඟට මේ රාද කියන හාමුදුරුවෝ ආවා. තරුණයි මේ භික්ෂුව. බොහෝම සිව්මෙලි භික්ෂුන් වහන්සේ නමක්. ධර්මයේ ගැන ඊටාම පළල් අවබෝධයක්, ගැඹුරු විග්‍රහයක්, දාර්ශනික හරයක්, දාර්ශනික කතාබහක් ඒ භික්ෂුව දන්නේ නැහැ. ඒ භික්ෂුවගේ ජීවිතේම හරවත් ධර්ම පරියායකට විවෘත වෙලා නැහැ. මොකද ධර්මයේ තුල අලුත උපන් කෙනෙක්, පොඩි වසු පැටියෙක් වගේ. මව්වැස්සියගේ රැකවරණය හොඳට නොලැබුණොත් මැරිලා යන්නත් පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ නම් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නම් වූ සුන්දර ඒ කිරිමාවගේ ධර්මී රැකවරණය නොලැබුණොත් අලුත පැවිදි වුණ ශ්‍රාවකයා වෙච්ච ඒ රාද කියන ස්වාමින් වහන්සේ මැරෙන්න පුළුවන්. රාද කියන හාමුදුරු මැරෙන්න පුළුවන් කියනකොට මේ උන්වහන්සේගේ ස්කන්ධ ශරීරය විනාශ වෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ, ඊට වඩා ගැඹුරු අදහසකින්. එතකොට මේ රාද හාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉදි බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග ඊටාම ප්‍රියමනාප කතා බහක යෙදුණා. අලුතෙන් පැවිදි ජීවිතයට ආපු රාද හාමුදුරුවෝ ගැන බුදුරජාණන් වහන්සේගේ හිතේ අනුකම්පාවක් උපන්නා. මේ තරුණ භික්ෂුව උනන්දුයි නේද ධර්මයට? මේ තරුණ භික්ෂුව ධර්මයේ හැසිරෙනව නේද කියලා ඇහුවා. අහනකොට බුදුරජාණන් වහන්සේට මේ භික්ෂුව කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම කෙලෙස් තවන වීරියෙන් ඉන්න කෙනෙක්. මම වීරිය අතහැරලා දාලා නැහැ. මගේ හිතේ ලොකු වීරියක් තියෙනවා ස්වාමීනි. මං ගොඩාක් වීරිය කරනවා. මම වීරිය අතාරින්නේ නැහැ. මම වීරියමයි ඉන්නේ. මට ඉක්මනට මේ ප්‍රශ්නේ, මේ ගැටලුව විසඳ ගන්න ඕන. මේ තවත් ජරා මරණ වලින් පිරිච්ච ලෝකයක් එක්ක ගනුදෙනු කරන්න මට අදහසක්, හැඟීමක් නැහැ. අනේ ස්වාමීනි, මට ඉක්මනින් මේකෙන් නිදහස් වෙන්න ඕන. උපන් වීරියෙන් තමයි මම ඉන්නේ. ඒ වගේම ස්වාමීනි, ඔන්න හරි ලස්සන එකක් කියනවා. ඒ වගේම ස්වාමීනි, මම දහමට දිවි පුදාගෙන ඉන්නේ. ඒක හරිම ලස්සනයි. ධර්මයට ජීවිතේ පූජා කරගෙන ඉන්නේ. ජීවිතේ ගියත් ධර්මයේ අත්තරින්නේ. දැන් බලන්න එහෙම පුළුවන්ද අපිට? මොකක්ද උන්වහන්සේ කියන්නේ? මම ජීවිතේ ගියත් ධර්මයේ අත්තරින්නේ. ජීවිතේ යනවා නම් ජීවිතේ ගියපු ආවේ. එතකොට ජීවිතේ හමාර වෙනවා නම් ජීවිතේ හමාර වුණාවේ. හැබැයි මේ ධර්මයේ නම් මම අත්හරින්නේ. මේ ධර්මයේ තුලමයි මම ඉන්නේ. එතකොට ධර්මයට ජීවිතේ පුදාගෙන ඉන්නවා, කෙලස් තවන වීරියෙන් ඉන්නවා. එතකොට ඒ බඳු ශ්‍රාවකේකට ස්වාමීනි, ඒ වගේ ශ්‍රාවකේකට ඔබ වහන්සේ මට, ඒ කියන්නේ ධර්මයට ජීවිතේ දීගෙන ඉන්න කෙලස් තවන වැර තියෙන ශ්‍රාවකේකට ස්වාමීනි, හරියන බණ ටිකක් කියන්න මට අද. මං එහෙම කෙනෙක්, මං ඒ විදියට හිත හදාගෙන ඉන්න කෙනෙක්. මට හරියන බණ ටිකක් සංක්ෂේපයෙන් කියන්න, විස්තර කරලා නෙමෙයි. සමහරට මේ වෙලාවේ විස්තර කර කර බණ කියන්න නුසුදුසු වෙලාවක් වෙන්න ඇති. විස්තර කර කර බණක් අහගන්න තරම් දීර්ඝ වේලාවක් කාලය ගත කරන්න භාග්‍යවතුන් වහන්සේටත් අපහසු වෙන්න ඇති. ඒ නිසා තමයි ඉතින් ඉක්මනින් කලබලෙන් ඇවිල්ලා වන්දනා කරලා ප්‍රියමනාප කතාවකදීලා කියනවා ඇති මේ රාද කියන පැවිද්දට ආපු නව යවුන් භික්ෂුව, පැවිද්ද තුල ලදරුවෙක් වන් වූ භික්ෂුව බුදුරජාණන් වහන්සේට කියන්නේ, ස්වාමීනි මම කෙලස් තවන වීරියෙන් ඉන්නවා.
ධර්මයට ජීවිතේ පුදාගෙන ඉන්නවා. අනේ මට කෙටියෙන් බණ ටිකක් කියන්න. ඒ විදියට ඉන්න මිනිහෙකුට හරියන බණ ටිකක් කියන්න බලන්න. ඒ කෙනාට හරියන බණනේ බුදුරජාණන් වහන්සේ කිව්වේ. ඒතකොට එහෙම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කියාපු කෙටි බණ කකුලලා කියපු බණක් තමයි නිරෝධ ධම්ම සූත්‍රයේ තියෙන්නේ. විස්තර කර තේරුම් ගන්න ශ්‍රාවකයෙකුට මේ ජීවිතය තුළදීම ධර්මයෙන් සම්පූර්ණයෙන්ම රැකවරණයක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා හොඳයි රාද එහෙනම් මං කියන්නම් හොඳට අහගන්න කියනවා. හොඳට මානසිකාරය කරන්න කියනවා. මම දේශනා කරන්නම්. වාසිස්සාමිති මම කියන්නම් කියනවා. රාද මේක හොඳට මේ කතාව අහගන්න කියනවා. නිරුද්ධ වෙන ස්වභාවයට ආйти දෙය හඳුන ගන්න කියනවා පළවෙනියෙන්. කියන්නේ නිරුද්ධ වෙලා යන ස්වභාවයට ආйти දෙය හඳුන ගන්න කියනවා. නැති වෙලා යන විනාශ වෙලා යන ස්වභාවයට ආйти දෙය හඳුන ගන්න ඕන අපි පළවෙනියෙන්. අනිත්‍ය වෙලා යන විනාශ වෙලා යන නැති වෙලා යන කඩාකප්පල් වෙලා යන කුඩුපට්ටම් වෙලා යන දේ හඳුන ගන්න ඕන අපි ඉස්සෙල්ලම. මොනවද කැඩිලා යන දේ මොනවද විනාශ වෙලා යන දේ මොනවද විදිලා යන දේ මොනවද නිරුද්ධ වෙලා යන දේ කියලා බුදුරජාණන් වහන්සේ පළවෙනියෙන් කියනවා මේ රාද කියන භික්ෂුවට අඳුන ගන්න කියලා. ඒතරේ කැඩිලා බිඳිලා විනාශ වෙලා හැප්පිලා ගැලවිලා විනාශ වෙලා යන දේ පිළිබඳ පළවෙනියෙන් පින්වත්නි අපි අදහසක් හදා ගන්න ඕන. මොකක්ද කැඩිලා බිඳිලා විනාශ වෙලා ජීවිතේ නැති වෙලා යන දේ නිරුද්ධ වෙලා යන ස්වභාවයට අයත් දේ කුමක්ද කියලා දැනගන්න කියනවා. එතකොට මේ නිරුද්ධ වෙලා යන ස්වභාවයට අයිති දේ පිළිබඳ ඔබ තුල පවතින කැමැත්ත දුරු කරගන්න කියනවා. අන්න ඒක දුරු කරගන්න කියනවා. ඒ වගේම ඒ කෙරෙහි ඇතිවෙච්ච රාගය දුරු කරගන්න කියනවා. ඒ කෙරෙහි ඇතිවෙච්ච ඡන්ද රාගය දුරු කරගන්න කියනවා. ඔන්න වචන තුනක් කිව්වා. මොකද්ද? නිරුද්ධ වෙලා යන, කැඩිලා යන, විනාශ වෙලා යන, බිඳිලා යන, වෙනස් වෙලා යන ස්වභාවයට ආйти දෙයට ඇතිවෙච්ච කැමැත්ත දුරු කරගන්න රාද. ඒ වගේම ඡන්ද රාගය දුරු කරගන්න ඕන ඔබ. ඒ වගේම රාගය දුරු කරගන්න ඕන. දැන් මේ විදිහට කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූපං කෝ රාද නිරෝධ ධම්මෝ රාද. රූපය කියලා කියන්නේ නිරුද්ධ වෙන ස්වභාවයට අයිති දෙයක්. මේ සියලු රූප නිරුද්ධ වෙන ස්වභාවයට අයිති පින්වත්නි. ඒ වගේම මේ සියලු රූප කැඩෙන, බිඳෙන, විනාශ වෙන, වෙනස් වෙන, හැප්පෙන, පොඩි වෙලා යන අපි අර ඉස්සලා කියපු කුඩුපට්ටම් වෙලා යන ස්වභාවයට අයිති දෙයක් තමයි රූපය කියලා කියන්නේ. ඒතර රූපේ විනාශ වෙලා යන, වෙනස් වෙලා යන දෙයක් කියන අදහස දැනගත්තන් පස්සේ මේකට තියෙන කැමැත්ත අයින් කරගන්න ඕන. ඒතර අවබෝධ කරගත යුත්තේ රූපයයි පින්වත්නි. එතන අවබෝධ කරගන්නවා කියලා වෙන මොකක්වත් අවබෝධ කරන්න නෑ. රූපේ පිළිබඳ යථා අවබෝධයටපත් වෙනකොට යාවනි කෙලස් වෙන්න පටන් ගන්නවා. කෙලස් ටික ගැලවෙන්න පටන් ගන්නවා. ඒතර බලන්න මේ කාරණා ගැන තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. නිරුද්ධ වෙලා යන කියන්නේ රූපේ පිළිබඳ ලෝකේ බාහිරටත් ඒක බලන්න ඕනේ, ඇතුළටත් බලන්න. අජ්ජත්තික බහිද්ද කියලානේ ඔකට කියන්නේ. ඒතර තමන්ගේ රූපේ දිහා විතරක් බලලා වැඩක් නැහැ. කැඩෙන, බිඳෙන, විනාශ වෙන, හැප්පෙන, පොඩි වෙලා යන දෙයක් තමයි රූපේ කියලා තමන්ට තියෙන කැමැත්ත විතරක් දුරු කරගෙන හරියන්නේ නැහැ පින්වත්නි. ඒක බාහිරටත් බලන්න ඕන. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති කියලා කියන්නේ. එළියටත් බලනවා, ඇතුළටත් බලනවා, එළියටයි ඇතුළටයි වේගින් බලන්න පටන් ගන්නවා. හරියට දැලි පිහියක් මොහත ගාන මිනිහෙක් එක පැත්තකට ගානවා කාලයක්. ඊට පස්සේ දැන් ඔබ දන්නවනේ පිහියක් ගානකොට එක පැත්තකට ගානවා, ඊට පස්සේ අනිත් පැත්තට ගානවා. ඊට පස්සේ දෙපැත්තට වේගින් ගාන්න පටන් ගන්නවා. දැන් ඔබ දන්නවා අර මුවහත හිටින වෙලාවට අන්තිම වෙලාවේ මේ දෙපැත්තට එකපාර වේගෙන් ගානව නේද? ඇයි මේ දෙපැත්තට පින්වත්නි වේගෙන් ගාන්නේ? මේ දෙපැත්තට වේගෙන් ගානකොට විතර්ක වලට ඉඩක් නැහැ. එතකොට අජ්ජත්තික වශයෙන්ුත් බලනවා, බහිද්ධ වශයෙන්ුත් බලනවා, අජ්ජත් බහිද්ධාවා කායික දෙපැත්තට බලනවා ඉක්මනට. ඇතුළට බලන්නේ ඇයි? ඇතුළට බලන්නේ Tamanගේ සත්වපුද්ගල ස්වභාවයක් නැති බව රූපේ අඳුන ගන්නයි. රූපේ සත්වපුද්ගල භාවයක් නැහැ.
සත්වපුද්ගල භාවයක් මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා තණ්හාමාන දිට්ඨි වශයෙන් මම අල්ලගෙන හිටියට මේකේ මේ අල්ලගන්න මොකක්වත් දෙයක් නැහැ. මේක කැඩිලා බිඳිලා විනාශ වෙලා නැති වෙලා යන දෙයක්ය. නැති වෙලා යන දෙයකට අයිති දෙයක් මේ රූපය කියලා අඳුන ගන්නට තමයි Taman දිහා බලන්නේ. ඒතර Taman දිහා බලලා එළියටත් බලනවා. ඇයි එළියට බලන්නේ? ඒ අය එළිය රූප වලටත් තියෙනවානේ කැමැත්තක්. එළිය රූප වලට බලද්දී මුලින් පින්වත්නි මේ සවිඥානික දේවල් දිහා බලන්න. අවිඥානික දේවල් දිහා රත්තරන් බඩු දිහා, gedara දිහා, ඉඩකඩම් දිහා, සල්ලි දිහා, බැංකු පොත දිහා, අල්මාරිය දිහා බලන්න එපා. බහිද්ධාවා කායිකා. බහිද්ධාවා කායිකායන් පස්සේ විරති කරන බාහිර කයවල් දිහා තමයි බලන්නේ. දරුවෝ දිහා බලන්න, බිරිඳ දිහා බලන්න, ස්වාමියා දිහා බලන්න, අම්මා තාත්තා දිහා බලන්න, පෙම්වතිය දිහා බලන්න, පෙම්වතා දිහා බලන්න, යාළුවෝ දිහා බලන්න, ඥාතිවරු දිහා බලන්න. ඒ බලනකොට පින්වත්නි තේරෙනවා බාහිරත් සත්වපුද්ගල භාවයක් නැහැ. කැඩිලා බිඳිලා විනාශ වෙලා නිරෝධ වෙලා යන ස්වභාවයට අයිති දෙයක් රූපය කියලා එළියටත් බලනකොට තේරෙනවා. ඒතර බහිද්ධාවා එළියට බලනවා, අජ්ජත්තික වශයෙන් ඇතුළට බලනවා. ඔය දෙකම බලනවා. හේතුව තමයි දෙකම බලන්නේ වේගින් ඇයි? ඇතුළට විතරක් බල ඉන්නකොට ඇතුලේ සත්වපුද්ගල ස්වභාවයක් නැහැ කියලා තේරෙනවා. නමුත් එළිය සත්වපුද්ගල ස්වභාවය වැඩෙනවා. මම කියලා ඇතුලේ එකක් නැහැ කියලා යම් තාක් තේරෙනවා. නමුත් එළියේ දරුවා කියලා තුරුල් කරගන්නවා. අනේ මගේ ආදරය කියලා තුරුල් කරගන්නවා. මගේ ඥාතිවරු කියලා තුරුල් කරගන්නවා. අම්මා කියලා තුරුල් කරගන්නවා. හේතුව තමයි යාගේ ආජ්ජත්තික වශයෙන් සත්වපුද්ගල ස්වභාවයක් නැති බව යම්තාක් සංවේදී වෙලා තියෙනවා. බාහිරට වැඩිලා නැහැ. අජ්ජත් බහිද්ධාවා කිව්වේ දැන් බාහිරට විතරක් බැලුවත් වෙන්නේ ඇතුළට බලන. ඒතර බාහිර සත්වපුද්ගල ස්වභාවයක් නැහැ කියලා තේරෙනවා. නමුත් මම කියන සංඥාව වැඩිගෙන එනවා. දෙපැත්තටම බලනවා. කොහොමද බලන්නේ? රූපේ දිහා බලනවා. බලන්න බුදුරජාණන් වහන්සේ එහෙම බලලා උන්වහන්සේ මතක් කරනවා රූපයේ පිළිබඳ ඔබ තුල පවතින කැමැත්ත පහ කරගන්න පළවෙනි. ඒතකොට කැමැත්ත පහ වෙන්න නම් යථාර්ථවාදීව බලන්න ඕනනේ. ඊට පස්සේ රාගය දුරු කරගන්න කියනවා. රූපේ කෙරෙහි ඇතිවෙච්ච රාගය දුරු කරගන්න කියනවා. ඒ වගේම තමයි මේ බලවත් වශයෙන් හිතේ ඇතිවෙච්ච කැමැත්ත බලවත් විදියට ගොඩ නැගිච්ච ඒ බලවත් කැමැත්ත ඔස්සේ ගොඩ නැගෙන රාගය දුරු කරගන්න කියනවා. චන්ද රාගයත් දුරු කරගන්න කියනවා. එතකොට මේ රූපයේ පිළිබඳ කැමැත්තත් රාගයත් චන්ද රාගයත් දුරු කරගන්නේ නැතුව කෙලෙස් තවන වීරියෙන් දහමට ජීවිතය පූජා කරගෙන හිටියත් වැඩක් නැහැ කියන එකනේ මේ කියන්නේ. අයි රාධාරෝ ඇවිල්ලා කියනවනේ මම දහමට ජීවිතේ පූජා කරගෙන කෙලෙස් තවන විරිය තියාගෙන ඉන්නේ මට හරියන බණක් කියන්න කියලා නේ කිව්වේ. එතකොට උන්වහන්සේ කියනවා ආ දෙක හොඳයි. ඒ දෙකේ විදියටම රාද තියාගන්න. ඒත් එක්කම රාද ඔබ තුල මේ නිරුද්ධ වෙන ස්වභාවයට අයත් දෙය මොකද්ද කියලා අඳුන ගන්න. වසඟී තියාගන්න බැරි දේ මොකද්ද කියලා, වෙනස් වෙන දේ මොකද්ද කියලා, වැය වෙන දේ මොකද්ද කියලා, විනාශ වෙන දේ, අනිත්‍ය වෙලා යන දේ මොකද්ද කියලා අඳුන ගන්න. අඳුනගෙන ඒ කෙරෙහි ඇති වෙන කැමැත්තත් රාගයත් චන්ද රාගයත් දුරු කර ගන්න. ත්‍රොණ රූපය පිළිබඳ එයා ජීවිතේ යම් අදහසක් ඇති කර ගන්නවා. එතකොට පින්වත්නි මේ රූපේ යථාබෝධයට යම් ශ්‍රාවකයෙක් කෙනෙකුට එයා සෝතාපන්න වෙනවා. සෝතාපන්න වීම පඨවි ස්වභාවයත් එක්කයි බැඳලා තියෙන්නේ. පඨවි ස්වභාවය පිළිබඳ අවබෝධය හදාගන්න කෙනා කායानुපස්සනාව ඔස්සේ අවබෝධය හදාගන්න පහසුයි. පඨවි ස්වභාවයෙන් පවතින කායानुපස්සනාව හොඳින් ජීවිතේ පුහුණු කරගන්නකොට යා සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙන්නේ කිතා පහසු ක්‍රමයක්. එතකොට ඔන්න යාගේ ජීවිතය යථාර්ථයට විවෘත වෙනවා නම් ආයේ මේ පරිබාහිර ලෝකයේ දැනුම විශ්වය පෘථුවිය ග්‍රහලෝක තාරකා ඊට පස්සේ මේ න්‍යෂ්ටිකාවී මේ විදිහට ලෝකේ තියෙන විවිධ පරාසය දැනුම් පරාසයන් තියෙනවානේ. මේ දැනුම් පරාසයන් පිළිබඳව නෙමෙයි අවබෝධය හදාගන්න ඕන. මේ Taman තුල ඒ බඹයක් පමණ වූ කලෙබරය තුලයි අවබෝධය තියෙන්නේ පින්වත්නි. කර්ම විශේෂ තුලවත් නෙමෙයි අවබෝධය තියෙන්නේ. ලෝක විශේෂ තුලවත් නෙමෙයි. එර්ධි විශේෂ තුලත් නෙමෙයි. ධ්‍යාන විශේෂ තුලත් නෙමෙයි. ඊට පස්සේ පින්වත්නි පරමාණුව තුලත් නෙමෙයි. මේ ලෝකයේ ඇතිවෙච්ච මේ භෞතික ක්‍රියාවලිය දිහා බලලා භෞතිකව වෙනස් කර ගැනීම දිහා බලලා භෞතික දියුණුව දිහා බලලා ඒ දියුණුව ඔස්සේ ගොඩනගාගත්ත දැනුම ඔස්සේත් නෙමෙයි අවබෝධය තියෙන්නේ. බඹයක් පමණ වූ ශරීරය තුලයි අවබෝධය තියෙන්නේ. එතකොට අවබෝධ කරගත යුතු දේ මම ළඟ තියාගෙන ලෝකයට අතවනන්න එපා. ලෝකයට අතවනන එක ධර්මයක නෙමෙයි. තමන්ව අවුස්සලා තමන්ව කලබගෙන තමන්ව විනාශ කරගන්න එක තමයි ධර්මයේ තියෙන. තමන් විනාශ කරගන්නවා කියන්නේ මේ සියදි විනාශා ගන්න එක, වහ ටිකක් බොන එක, ලිඳකට පයින් එක ඒවා නෙමෙයි පින්වත්නි. ඊට වඩා ඊටාම ගැඹුරින් තමන්ව ඉවර කරගන්න වැඩපිළිවෙලක් තමන්ට
තියෙන්න ඕන. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා මේ රාද ඊළඟට අහගන්න කියනවා මේ නිරුද්ධ වෙලා යන ස්වභාවයට අයිති දෙයක් කියනවා වේදනාව. ඒතකොට වේදනාව පිළිබඳව තියෙන කැමැත්ත දුරු කරගන්න කියනවා. වේදනාව පිළිබඳව ඇති වෙන රාගය දුරු කරන්න කියනවා. වේදනාව පිළිබඳව තියෙන චන්ද රාගය දුරු කරන්න කියනවා. ඒක තමයි කෙලෙස් තවන වෙර තියෙන දහමට දිවි පුදාගෙන ඉන්න ශ්‍රාවකෙක් ඊළඟට කරන්න ඕන දේ කියනවා. මොකද්ද කරන්න ඕන? විඳීම් පිළිබඳ විඳීම් තුනයිනේ සුඛ දුක්ඛ උපේක්ෂා. සැප වේදනා විඳීම්, දුක් වේදනා විඳීම්, සැප දුක් රහිත වේදනා. ඒතර මේ තුන තුලම පින්වත්නි Tamanගේ අභ්‍යන්තරයේ අනුසය ධර්මයක් වැඩෙනවා. අපි අර නිතර නිතර බණවලට ඒක කියනවනේ. මේක කියන්නේ නිතර නිතර කියන්නේ මේක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. අපි දන්නේ නැති වුණාට අපි නොහිතුවාට පින්වත්නි අපේ අභ්‍යන්තරය තුල අනුසය ධර්ම වැඩෙනවා. මේ අනුසය ධර්ම වැඩෙනකොට ඒ අනුසය ධර්ම ස්වභාවය අපිට තේරෙන්නේ නැහැ ධර්මයෙන් බැලුවේ නැත්තම්. දැන් සැප විඳිනකොට අපිට හිතෙනවද සැප වේදනාව තුල රාගයේ අනුසයක් විදියට වැඩෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. දුක් වේදනාවක් විඳිනකොට විඳවා යනකොට අපිට තේරෙන්නේ නැහැ පින්වත්නි හිතේ අනුසය ධර්මයක් වැඩෙනවා කියලා. පටිඝය කියන අනුසය වැඩෙනවා කියලා අපි දන්නේ නැහැ පින්වත්නි. එතකොට රාගානුසයත් පටිඝානුසයත් ඒ වගේම අර සැප දුක් රහිත විඳීම් තුල පින්වත්නි අපිට තේරෙන්නේ අවිද්‍යාව කියලා අනුසය වැඩෙනවා කියලා. අනුසේ ධර්ම වැඩිගෙන එනකොට ඒ විඳීම් පිළිබඳ ඊටාම පළල් අවබෝධයක් හදාගන්න ශ්‍රාවකෙක් විඳීම් පිළිබඳව එයා අතීතයේත් බලනවා අනාගතයේත් දිහාත් බලනවා. අතීතයේත් විඳීම් කොහොමද අනිත්‍ය වෙලා ගිය විදිය බලනවා. අතීතයේ තිබ්බ සැප වේදනා කොහොමද විඳීම් අනිත්‍ය වුනේ? අතීතයේ තිබ්බ දුක් වේදනා කොහොමද අනිත්‍ය වුනේ? සාංශාරික වශයෙන් සුගතියේ ඉපදිලා හිටියානම් එහෙ සැප විඳලානේ මම මෙහෙ එන්න ඇත්තේ. සාංශාරික වශයෙන් දුගතිය උපන්නනම්, නිරේ උපන්නනම්, പ്രേත ලෝකේ උපන්නනම්, සතර අපාය උපන්නනම් එහෙත් දුක විඳලා නේද ආවේ. එතකොට නිරේ තුල, പ്രേත ලෝකයේ තුල දුක් වේදනාව නේද මම විඳෙව්වේ කියලා සාංශාරික වශයෙන් යා බලනවා. බලනකොට යාට තේරෙනවා දැනුත් මේ විඳවීම් තුල දැනුත් මේ විඳීම් වෙනස් වෙලා යන එකක්. වෙනස් වෙන ස්වභාවයට, නිරුද්ධ වෙන ස්වභාවයට අයිති දෙයක්. එතකොට ඒ තුල කැමැත්තක් හදාගෙන හරියන්නේ නැහැ. සැප වේදනාවට කැමැති වුණොත් සැප වේදනාව තුල රාගානුසයයි වැඩෙන්නේ. දුක් වේදනාව තුල පටිඝානුසයයි වැඩෙන්නේ. එතකොට මේ රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය තුල දෝලණය වෙවි එහෙට මෙහෙට කැරකි කැරකි හිටපු නිසා තමයි මේ භවගාමී සාංශාරික ජීවිතය තුල මාව නිර්මාණය වුනේ. මම නිර්මාණය කරේ දෙවියෙක් බඹෙක් මාරයෙක් නෙමෙයි මම නිර්මාණය කරගත්තේ මම විසින් භවපච්චයා ජාති. එතකොට විපාක පිණිස කර්ම හදාගත්ත නිසා තමයි ජාතියක් පහළ වුනේ. විපාක පිණිස යම් තැනක කර්ම හැදුන්නේ නැත්නම් එයාට ජාතියක් නැහැ. එතකොට සැප දුක් උපේක්ෂා විඳීම් තුල Tamanගේ ජීවිතේ වැඩෙන අනුසය ධර්මයන් ගැන යා අදහසක් හදාගෙන එහෙමනම් මේ වේදනාව අනිත් වෙලා යන දෙයක්. අනාගතයටත් යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ ඇති වුණොත් ඒ තුලත් රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය විතරයි වැඩෙන්නේ. ඒ තුලත් ආයේ ගණ්ඩ දෙයක් නැහැ. නිරුද්ධ වෙන ස්වභාවයට අයිති දෙයක් කියලා එයා පින්වත්නි වේදනාව පිළිබඳවත් අවබෝධයක් හදාගන්න. දැන් බලන්න එහෙම අවබෝධයක් හදාගන්නේ නැතුව ජීවිතේ සංසාරයෙන් ඉගොඩ වෙනවා කියලා, සංසාරයෙන් ඈතර වෙනවා කියලා, ජීවිතේ හමාර කරනවා කියලා එකක් නැහැ ලෝකෙ පින්වත්නි. ලෝකේ හමාර කරගන්න වැඩපිළිවෙල තමයි මේ කියන්නේ. දැන් බලන්න මේ රාධ හාමුදුරුවෝ කෙලස් තවන වීරියෙන් අප්‍රමාදීව ධර්මයේ ජීවිතේ පූජා කරගෙන ඉන්න කෙනෙක්. එහෙම කෙනෙක් මේ ටික හිතන්නේ නැතුව හිටියට වීරිය තිබුණත් ධර්මීය ජීවිතේ පූජා කරගෙන හිටියත් එයා නිවෙන්නේ නැහැ. එයාට මේ ධර්මීය තමයි හරියන්නේ. එයාට හරියන ධර්මීය තමයි බුදුරජාණන් වහන්සේ රාධ හාමුදුරුවන්ට මේ කතාවෙන් කියලා දෙන්නේ. ඊට පස්සේ පින්වත්නි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංඥාව හඳුනා ගැනීමුත් වෙනස් වෙලා යන දෙයක්, නිරුද්ධ වෙන දෙයක්, අනිත්‍ය වෙලා යන දෙයක්, කැඩිලා බිඳිලා විනාශ වෙලා කුඩුපට්ටම් වෙලා යන දෙයක් කියලා එයා තේරුම් ගන්නවා. එතකොට මේ තේරුම් ගැනීම තුළ එයා මේ සංඥාව හඳුනා ගැනීම දරුවෝ විදියට, ඉඩකඩම් විදියට, දීපල විදියට, ගෙවල් දොරවල් විදියට විශේෂයෙන් මම කියලා හඳුනාගත්ත හඳුනා ගැනීම, ඊට පස්සේ අම්මා කියලා හඳුනා ගැනීම, දරුවෝ කියලා හඳුනා මේ හඳුනා ගැනීම සියල්ලම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. වෙනස් වෙලා විනාශ වෙලා අනිත්‍ය වෙලා යන දෙයක් කියලා අඳුන ගන්නවා.
සංඥාව තුලත් එයා ඒ විදිහ අවබෝධයක් හදා ගන්නවා. එතකොට සංඥාව තුලත් එහෙම අවබෝධයක් හදාගෙන එයා සංඥාව කෙරෙහි Tamanගේ කැමැත්තක්, රාගයක්, චන්දරාගයක් හදාගන්නේ නැහැ කියනවා. ඒ නිසා රාද මතක තියාගන්න කියනවා. නිරුද්ධ වෙන ස්වභාවයට ආйти සංඥාව කෙරෙහි කැමැත්තක්, රාගයක්, චන්දරාගයක් හදාගන්නේ නැතුව ඉන්න, ඒක දුරු කරලා ඉන්න කියලා උන්වහන්සේ මතක් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සංස්කාර. ඒතර සංස්කාර කියන්නේ ඊටම පළල් මාතෘකාවක්. සංස්කාර කියන එක එකම අදහසින් හැමතැනම යෙදිලා නැහැ. ඒතර සබ්බේ සංඛාරා අනිච්චාති කියන තැන අදහසයි ඊට පස්සේ පටිච්ච සමුප්පාදේ සංඛාරපච්චය විඥාන කියන අදහසයි ගත්තට පස්සේ මේ කියන්නේ ඒ තැන වෙන වෙන විදිහ අදහසින් යෙදිච්ච බවක් අපට තේරෙනවා. ඒතර සමස්තයක් විදිහට සංඛාර කියන එකේ අදහස ගත්තොත් හේතුන් නිසා ඇති වෙන දේවල්. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල් කියලා අපිට ගන්න පුළුවන්. නමුත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේ කියලා සංඛාර ගත්තට ඒ අදහසින් හැමතැනම යෙදිලා තියෙනවා කියලා අපිට හිතන්න බෑ. සංඛාර කියන තැන්වල ඒ තැනට අදාළව වෙන වෙන විදිහට යෙදිච්ච බවක් තේරෙනවා. නමුත් දැන් මෙතන අපි අදහස ගමු හේතුන් නිසා හටගත් දේවල් නිරුද්ධ වෙන ස්වභාවයට අයිති දෙයක්. විනාශ වෙන අනිත්‍ය වෙලා යන කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේ ලෝකයට අයිති දෙයක් විදියට දකින්න දක්ෂ වෙන්න ඕන පින්වත්නි. එතකොට එහෙම දකින්නකොට තමයි එයා ඒ සංස්කාරයේ කෙරෙහි විශේෂ බැඳීමක්, කැමැත්තක්, රාගයක්, චන්දරාගයක් හදාගන්න නැතුව ඉන්නවා. එතකොට සංස්කාරයක පින වෙන්න පුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි පින කෙරෙහි, කුසලයේ කෙරෙහි එයාගේ විශේෂ චන්දරාගයක්, කැමැත්තක් හදාගන්න නැතුව ඉන්නවා. අපුඤ්ඤාභි සංකාර දැන් සමහර ධර්මයේ ජීවිතේ පුදාගෙන ඉන්න කෙනෙක් කෙලස් තවන වීරියෙන් උත්සාහයෙන් වීරියෙන් ඉන්න ශ්‍රාවකයෙක් පින්වත්නි සමහරට එයාගේ ජීවිතේ අපුඤ්ඤාභි සංකාර පවට බැහැගත්ත බවක් පවට නැඹුරු වෙච්ච බවක් අකුසලයට බැහැගත්ත බවක් නැති වෙන්න පුළුවන්. නමුත් එයාගේ ජීවිතේ අර පිනට බැහැගත්ත බවක් පුණ්‍ය සංස්කාරයට කැමැති වෙච්ච බවක් තියෙන්න පුළුවන්. එතකොට මේ සංකාරවල ස්වභාවය තේරුම් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආයිඤ්ඤාභි සංකාර, කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන මේ ඔස්සේ ගොඩ නැගෙන සංස්කාර ලෝකය වෙනස් වෙලා යන එකක්, අනිත්‍ය වෙලා යන එකක්, කැඩිලා බිඳිලා විනාශ වෙලා යන එකක්. මට අවශ්‍ය විදියට පවත්වන්න බැරි එකක් කියලා තේරුම් අරගෙන ඒ කෙරෙහි ඇතිවෙන කැමැත්තත්, රාගයත්, චන්දරාගයත් දුරු කරගෙන ඉන්න කියනවා. ඊට පස්සේ පින්වත්නි විඥානි කියන්නේ ලොකු මායාවක්. විඥානේ මායාවක් බව තේරුම් ගන්න එක හරිම අමාරුයි. බුදුරජාණන් වහන්සේ විඥානේ මායාවක් විදියට පෙන්වුවේ. විඥානේ කොයිතරම් මායාවක්ද කියනවනම් දැන් මෙහෙම හිතන්න එක තියෙන පාලමක් වගේ එකක් තියෙනවා කියන්නේ අත්වැලක් වගේ එකක් ඒකෙන් යනවා බල්ලෙක්. බල්ලෙක් යනකොට බැලුවාම වතුරෙන් පේනවා බල්ලගේ වගේම රූපයක්. ඒතර බල්ලට බල්ලගේ වගේ රූපයක් පෙනෙනකොට ඒතර ඒ බල්ලා බලාගෙන ඉන්නවා. ඒතර තව බල්ලෙක් ඉන්නවා වගේ නේද පේන්නේ. ඒ බල්ලට එහෙම මෝරපු ප්‍රඥාවක් බුද්ධියක් නැහැනේ. ඒතර බල්ලා වලිගෙ හොල්ලනවා. වලිගෙ හොල්ලනකොට අර බල්ලත් වලිගෙ හොල්ලනවා. අර පේන සේයාවත් වලිගෙ හොල්ලනවා. ඒතර මේ වලිගෙ හොල්ලනකොට මේ බල්ලා දිහා බලාගෙන මෙයා මේ බල්ලා ඒ දිහා බලාගෙන ඉන්නවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මේ දැන් බල්ලට හිතෙන්නේ සාමාන්‍යයෙන් ඒ දිහා බලනකොට පින්වත්නි බල්ලට හිතෙන්නේ නිකන් පෙනෙන නිසා බලනවා වගේ. බල්ලට අදහස ඉන්නේ මේ බල්ලෙක් ඉන්නවා පෙනෙන නිසා. නමුත් ඇත්තම කතාව තමයි බලන නිසායි පේන්නේ පින්වත්නි. පෙනෙන නිසා බලනවා නෙමෙයි බලන නිසායි පේන්නේ. විඥානය කිව්වේ මායාවක් කිව්වේ ඒකයි පින්වත්නි. බල්ලා හිතාගෙන ඉන්නේ පෙනෙන නිසා බලනවා කියලා. ඇත්තටම වෙන්නේ පින්වත්නි බලන නිසා පේනවා. එතකොට මේ විඥානස්කන්ධය පිළිබඳ එතකොට මේ චක්කු විඥානේ, සෝත විඥානේ, જીවහා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ මේ විදියට ඇතිවෙච්ච මේ මානසික අවධානය කියලා එක පිළිබඳ යථාර්ථ අවබෝධයක් ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. මේක මට ඕන විදියට පවත්වන්න බෑ, මගේ වසඟේ තියාගන්න බෑ, විනාශ වෙලා යනවා, වෙනස් වෙලා යනවා, නිරෝධ වෙන ස්වභාවයට ආйти දෙයක් කියන එක තේරුම් අරගෙන ඉන්න එකම පින්වත්නි. කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධ ලෝකයේ පිළිබඳ යථාවබෝධයට පත් කරගන්න එක, යථාවබෝධයට පත් වෙන එක තමයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ.
චක්කු විඥාන, සෝත විඥාන වශයෙන් අපිට මේ මොහොතේ පහළ වෙන විඥාන ස්කන්ධයන් පිළිබඳ යථා අවබෝධයටපත් වෙන්න. මොකද මේ විඥානයේ කියන මායාව නිසා තමයි සංසාරේ නැමැති සැඩපහරට අහු වෙලා නිරුද්ධ වෙන ස්වභාවයට අයිති දේ නිරුද්ධ වෙන එකක් නෙමෙයි කියලා අපිට මායාවක් විදියට පෙන්වුවේ. කැඩෙන බිඳෙන විනාශ වෙලා යන දේවල් කැඩෙන බිඳෙන දේවල් නෙවෙයි කියලා මේ ඒකේ යථාබෝධයේ වහලා දැම්මේ විඥානීය කියන මායාව පින්වත්නි. ඒතර මේ ගැන අවබෝධයක් හදාගන්න අපිට බැරි වුණොත් එහෙම පින්වත්නි එයාට කොයිතරම් කෙලෙස් තවන වීරියක් කෙරෙහි උනන්දුවක් තිබ්බත් ධර්මීයට ජීවිතේ පුදාගෙන හිටියත් මේ ධර්මී කියා දෙන ඒ සුන්දර ධර්මයේ කෙලවර කරගන්න ධර්මයේ තුලින් කෙලවර වන වැඩපිළිවෙල එයාගේ ජීවිතය තුළ වැඩෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි ඔබ තුළ මේ ජීවිතේ කැමැත්තක් හදාගන්න මේ වෙනස් වෙන විපරීත වෙන ස්වභාවය අවබෝධ කරගන්න. පින්වත්නි මේ සම්පූර්ණ ක්‍රියාවලියම දැන් ඇත්ත තත්ත්වයේ වහලා දාන ස්වභාවය නිවැරදි තත්ත්වයේ යථාර්ථයේ දිශානතියට බුදුරජාණන් වහන්සේ පෙන්නන පැහැදිලි කරන වැඩපිළිවෙල තමයි මේ පංචස්කන්ධ ලෝකයේ යථා ස්වභාවය තුලින් පෙන්නලා දෙන්නේ. මේකේ සත්ත්ව පුද්ගලයෙක් නෑ කියන ස්වභාවය තේරුම් ගන්න. බාහිර ලෝකයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් තමයි මේක හැදිලා තියෙන්නේ පින්වත්. එතකොට දැන් බලන්න එළියේ ගහකොළ ඇලදොල ලිම් පොකුණු වලයි වාතයයි මේ හැම එකමත් තියෙන. ඒ කියන්නේ බාහිර කියලා අපි ගමුකෝ බාහිර පරිසරයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. මේක ඇස්සේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට ඇතුලේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නම් එළියේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නම් එළියට වඩා දෙයක් මේකේ මොකක්වත් නැහැ පින්වත්නි. මේකත් පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙන. ඒක හොඳටම තේරෙනවානේ කෑමින්නේ පෝෂණය වෙන්නේ. එළියෙන් ගන්න පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නේද පින්වත්නි මේ ඇඟ මෙච්චර ලොකු උනේ. එළියේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නම් මේක පෝෂණය වුණේ මෙච්චර ලොකු උනේ. මේකෙත් තියෙන ඊට වඩා වෙන මොකක්වත් නෙමෙයි පින්වත්නි. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධ ලෝකයේ තුල උපාදානස්කන්ධයක් හැදෙන්නේ මෙහි යථාර්ථ අවබෝධයට එන්නේ නැතුව කැමැත්තෙන් රාගයෙන් ඡන්ද රාගයෙන් මේක අල්ලගත්ත නිසා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කෙලෙස් තවන වීරිය කොච්චර තිබුණත් ධර්මීය ජීවිතේ පුදාගෙන හිටියත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නිරුද්ධ වෙන ස්වභාවයටයි ති ලෝකය මම මගේ වසඟේ තියාගන්න පුළුවන් මේක තමයි ඇත්තම කතාව මේක මට තියාගන්න පුළුවන් දෙයක් කොයි මොනවා කිව්වත් අනිත්‍ය වෙන එකක් නෙමෙයි නිට්ටය දෙයක් කියලා සුඛ වශයෙන් ආත්ම වශයෙන් මේක අල්ලගත්ත නිසා ආත්මය තුල තණ්හා මාන දිට්ඨි වශයෙන් ග්‍රහණය කරගත්ත නිසා තමයි පින්වත්නි මේ ලෝකයේ ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේ. ඒතකොට අවබෝධ කරගන්න තියෙන්නේ මේ බඹයක් පමණ වෙච්ච ඔබ තුලයි අවබෝධය තියෙන්නේ. වෙන ලෝකයක ආරාමයක කුටියක කැලෑවක සෙනසුනක ගහක් යට අවබෝධය ආරවුස්සන්න එපා. ඔබ තුල ආරවුස්සගෙන ඔබ තුල අවබෝධය ස්ථාවර කරගන්න කියලයි ඔබ හැම දිනාටම යෝජනා කරන්නේ. ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ගෞතම බුදු සසුනේ නිවී සැනසේවා කියන අදිෂ්ඨාන